සුබ දවසක් ඔබ සැමට ගණිතය දන්න YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි මෙතෙක් එක එක වීඩියෝ වලින් එක එක පාඩම් කතා කරා. අපි අද කතා කරන්න හදන්නේ ඔබට වටිනාම කොටසක් ජ්‍යාමිතිය කියන කොටස. ඊටම වැදගත්. ඒ හින්දා මං හිතනවා ජ්‍යාමිතියේ තියෙන සියලුම කරුණු ටික පුංචි පන්ති වල ඉඳන් මේ දක්වා 11 වසර දක්වා තියෙන කරුණු ටික ඉතා කුඩා කාලයකදී විශාල කරුණු ප්‍රමාණයක් ඉක්මනින් මතක් කරලා දෙන්න පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න විදිහක්. ඒක ඔය කට්ටිය දිගින් දිගටම ගහගෙන පුළුවන් නම් මේ ප්‍රමේයන් ටික කටපාඩම් කරන්න. මම නම් පාසලේදී ළමයිට සහ අපේ ක්ලාස් වලදී සියලුම ළමයිට ප්‍රමේයන් ටික කටපාඩම් කරනවා අප්‍රේල් මාසෙට කලින්. ඒ හින්දා මම මේ හිතුවා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දුවදරුවන්ගේ යහපත උදෙසා මේ ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික කරපුවාම පාස් පේපර්ස් වල කෙටි ප්‍රශ්න 8ක් සාමාන්‍යයෙන් අහනවා 7ක් 8ක් 9ක් අතර ගානක්. ඒ කෙටි ප්‍රශ්න 25 ඇතුළත විශාල ලකුණු ප්‍රමාණයක් ඒ ටික ගන්න මේ උදව් කරන්න හදන්නේ. එහෙනම් අපි නිකන් බලාගෙන ඉමු. පොඩි කාලේ මතකද ඉගෙන ගත්ත අපේ ජ්‍යාමිතිය සරලරේඛාවක් මත බද්ධ කෝණවල එකතු අංශක 180යි. මේ විදිහට මම කරුණු වශයෙන් මුල ටික මේවා පොඩි පන්ති වල ඉගෙන ගත්ත ඒවා හින්දා මම මේ තරු දාලා කරුණු වශයෙන් ටක් ගාලා ලියාගෙන යන්නම්. A කෝණේ දාන B කෝණේ අංශක 180යි. ඊට අමතරව අපි ඉගෙන ගත්තා ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි. A B C D ඔය සේරම කෝණවල කොච්චර කෝණ තිබ්බත් එකතු අංශක 360යි. ඊට පස්සේ සරලරේඛා දෙක එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. සරලරේඛා දෙක එකිනෙක ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඊට අමතරව ඉගෙන ගත්තා බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ සාමාන්‍යයෙන් පොත්වල තියෙන මේ විදිහට එකම පැත්තට දික් කරලා මේකේ එකම පැත්තට එහෙම දික් කරන්න කියලා ප්‍රශ්නයක් නැහැ. බාහිර කෝණයක් කියන්නේ මේ කෝණෙත් බාහිර කෝණයක් මේ කෝණෙත් බාහිර කෝණයක්. ඒකට මේ ওই පැත්තට දික් කරත් කිසි ගැටලුවක් නැහැ. ඔය බාහිර කෝණ ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. ඕනෑම බහුවස්ත්‍රයක ත්‍රිකෝණයක් චතුරස්‍රයක් පංචාශ්‍රයක් සදාශ්‍රයක් සප්තාශ්‍රයක් අෂ්ටාශ්‍රයක් නවාශ්‍රයක් දසාශ්‍රයක් ඒක දසාශ්‍රයක් දී දසාශ්‍රයක් ඔය හැම එකකම බාහිර කෝණවල එකතු අංශක 360යි. ඒක තමයි ඊළඟ කරුණ. ඊට පස්සේ දැනගන්න ඕනේ අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණ බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල අගය මෙහෙම වෙනස් වෙන්නේ. ත්‍රිකෝණයක 180යි. චතුරාශ්‍රයක 360යි. පංචාශ්‍රයක 540යි. ෂඩාශ්‍රයක 720යි. ඔය විදිහට වෙනස් වෙන්නේ. ඔය ටික එන හැටි අපි නිකන් සරල ක්‍රම කීපයකට ඉගෙන ගමු. ත්‍රිකෝණයක නම් අභ්‍යන්තර කෝණවල එකතු අපි කොහොමද දන්නවා 180යි. මේක කඩාගත්ත හැටි ත්‍රිකෝණ දෙකකට 180 දෙකයි 360යි. මේක කඩාගත්ත හැටි 1 ලක්ෂය ඉඳන් යා කරොත් එහෙම 180 ඒවා 3යි. මේක කඩාගත්ත හැටි 180 ඒවා 4යි. එතකොට 720යි. ඕක අපිට සූත්‍රයක් විදිහට මතක තියාගත්ත හැකි මොකද්ද? අභ්‍යන්තර කෝණවල අගය සමානයි 180 වාරයක් n ඍණ 2. මේ n කියන්නේ බහුවස්ත්‍රයේ පාද ගණන. n කියන්නේ බහුවස්ත්‍රයේ පාද ගණන. එතකොට මේ කෑල්ලෙන් එන්නේ ත්‍රිකෝණ ගණන. ත්‍රිකෝණ ගණන වැඩි කිරීම 180 කියලා මතක තියාගත්ත හැකි. මේක මතක තියාගත්තා නම් සරලව බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ නිකම්ම ගත්ත හැකි. ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණේ පාද 3යි. 3ෙන් 2ක් අඩු කරපුවාම 1යි. එකපාරක් 180. චතුරස්‍රයක පාද 4යි. 4ෙන් 2ක් 2යි. ත්‍රිකෝණ 2යි. ත්‍රිකෝණ 2 180 වැඩි කරපුවාම 360යි. ඔය විදිහට
සරලව ගත්ත හැකි අභ්‍යන්තර කෝණ වල අගයන් ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ සමාන්තර සරලරේඛා ආසිත කෝණ. සමාන්තර සරලරේඛා දෙකක් මේ හරහට අදින රේඛාවට කියනවා තිර්යක් රේඛාව. තිර්යක් රේඛාව සමාන්තර සරලරේඛා දෙකක් තිර්යක් රේඛාවකින් ඡේදනීමෙන් සෑදෙන පළවෙනි එක ඒකාන්තර කෝණ සමානයි. ඒකාන්තර කෝණ සමාන වේ. ඒකාන්තර කෝණ කියන්නේ ඉසඩ් අකුරේ හැඩේ කෝණ. මෙන්න මේ කෝණ වලට කියනවා ඒකාන්තර කෝණ. පොඩි පද්‍ය වල දිගින ගත්තා. ඒකාන්තර කෝණ සමාන වේ. දෙවෙනි එක අනුරූප කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන. අනුරූප කෝණ කියන්නේ F අකුරේ හැඩේ මෙන්න මේ ආකාරයේ එකම තැන එකම විදිය අනුරුවක් කියන්නේ එකක්. ඕමයි කෝණ සමානයි. අනිත් පැත්තත් ඒ විදිහමයි. හැබැයි මේ රේඛා දෙක අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? සමාන්තර වෙන්න ඕනේ. ඊට අමතරව තියෙන්නේ තුන්වෙනි කරුණ මිත්‍ර කෝණවල ඓක්‍ය. මිත්‍ර කෝණ කියන්නේ C අකුරේ හැඩේ, මේක F අකුරේ හැඩේ, මේක Z අකුරේ හැඩේ. මේක C අකුරේ හැඩේ. C අකුරේ හැඩේ කියන්නේ මෙන්න මේ මිත්‍රයි. මේ රේඛා දෙක අතර මේ කෝණ දෙක හැසිරෙන්න පුළුවන්. එක ළඟ යාළුවෝ වගේ. ඒ හින්දා මිත්‍ර කෝණ. අපි හිතමු මේක හරි වැදගත්. මේ කෝණේ නම් මේ කෝණේ B නම් මිත්‍ර කෝණවල එකතුව A ධන B අංශක 180යි. සාමාන්‍ය ජ්‍යාමිතියේ BMA වලින් අනිවාර්යෙන්ම අහනවා විභාගෙදී. ඒ හින්දා ওই කරුණු තුන සමාන්තර සරලරේඛා දෙකක් තිර්යක් රේඛාවකින් ඡේදනීමෙන් සෑදෙන ඒකාන්තර කෝණ සමාන වේ. අනුරූප කෝණ සමාන වේ. මිත්‍ර කෝණ වල ඓක්‍ය අංශක 180ක් වේ. මේකේ නම් අනිත් පැත්තක් තියෙනවා. ඒවා ඕනේ නැහැ. මේ කරුණ විතරක් හොඳට මතක තියාගන්න. ඒ ප්‍රමාණවත් සාමාන්‍ය ගැටලුවක් පැහැදිලිව විසඳා ගන්න. right. ඊට අමතරව ජ්‍යාමිතිය කතා කරපුවාම අපිට තියෙනවා ප්‍රමේයන් සාමාන්‍යයෙන් වැදගත් ප්‍රමේයන් 32ක් විතර. සේරම ප්‍රමේයන් ගත්තොත් 40 ගණක් තියෙනවා. ඒ වුණාට අපේ පාඩම් වශයෙන් මම පොඩි ෂෝට් නෝට් එකක් ගන්න විදිය කියලා දෙන්නම්. මම එහා පැත්තේ මේ ෂෝට් නෝට් එකේ රූප ටික පටපට ගාලා අඳින්න. පළවෙනියටම තියෙන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය කියපුවාම මේක ප්‍රමේයන් නෙවෙයි. ත්‍රිකෝණ දෙකක් හරියටම අරික මත සමපාත වෙන්න තියෙන අවශ්‍යතා හතරක්. ඒ වුණාට අපි ප්‍රමේයන් විදියටම මතක තියාගමු. මේකේ ප්‍රමේයන් කාරණා තියෙනවා හතරක්. ඒ හතර මම මතක් කරන්නම්. පළවෙනි එක තමයි ත්‍රිකෝණයක පාද තුනේ දිග තවත් ත්‍රිකෝණයක පාද තුනේ දිගට පිළිවෙලින් සමාන වේ නම්. ත්‍රිකෝණයක පාද තුනේ දිග තවත් ත්‍රිකෝණයක පාද තුනේ දිගට පිළිවෙලින් සමාන වේ නම් ඔය ත්‍රිකෝණ දෙක අංග සම ලකුණ මේක අංග සමය අවස්ථාව පා. එහෙනම් මම මෙතන පළවෙනි ක්‍රමයේ විදිහට එක ත්‍රිකෝණයක් අදිනවා සරලව. ත්‍රිකෝණයක පාද තුනේ දිග තවත් ත්‍රිකෝණයක පාද තුනේ දිගට සමාන වෙන එම ත්‍රිකෝණ දෙක අංග සමයි. එතකොට මේ අංග සම කියන එකේ තේරුම තමයි මේක ගෙනිලා අර කොටින් හරියටම තියන්න පුළුවන්. කොහොම හරි හරවලා හරියටම තියන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි එක තමයි ත්‍රිකෝණයක පාද දෙකක් හා අන්තර්ගත කෝණය. හරි වැදගත් වචනයක්. අන්තර්ගත කෝණය ඒ විදිහටම අනිත් ත්‍රිකෝණයේ පාද දෙකක් හා අන්තර්ගත කෝණය. වෙන තැනක කෝණයක් සමාන වුණාට මේක 60 වෙලා මේකත් 60 වුණාට මේක අන්තර්ගත කෝණය නෙවෙයි. මේකයි මේක අන්තර්ගත කෝණය නෙවෙයි. අන්තර්ගත කෝණය කියන්නේ මේ පාද දෙකෙන් හැදෙන කෝණය විය යුතුයි. ඒ හින්දා මේ කෝණ දෙක සමාන නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි මොකද්ද? පා අවස්ථාවට අනුව. පා. අනිවාර්යෙන් මතක තියෙන්න ඕනේ මේ අන්තර්ගත කෝණය කියන එක. ප්‍රමේලිය දෙක හරි වැදගත් මේ අන්තර්ගත කෝණය කියන එක. ඊට අමතරව ත්‍රිකෝණයක කෝණ දෙකක් හා තවත් ත්‍රිකෝණයක මගේ පැත්තම හරවලා අදිනවා. ත්‍රිකෝණයක කෝණ දෙකක් හා අනුරූප පාදය. ඒකේ වචනේ තමයි අනුරූප
පාදය. අනුරූප පාදය කියන්නේ මේකේ මෙතන නම් මේකෙත් මෙතන. පැහැදිලිද? මේකේ මෙතන නම් මේකෙත් මෙතන 90ක් කියන්නේ මේකේ තියෙන තැනම මේකෙත් ඒ විදිහටම තියෙන්න ඕන. ඊට අමතරව හතරවෙනි එක මේ පළවෙනි එක මේ දෙවෙනි එක මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක. හතරවෙනි එක තමයි ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක කර්ණපාද දිගින් සමාන වෙලා මෙන්න අංශක 90ට ඉස්සරහා තියෙන පාදෙට කියනවා කර්ණපාදය. කර්ණපාද සමාන වෙලා තවත් පාදයක ගොල්ලක් සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි. ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක කර්ණපාද දිගින් සමාන වෙලා තවත් පාදයක ගොල්ලක් සමාන නැහැ. මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අවස්ථාව කර්ණපා මේක ඕකෝපා. හරි. ඔය අවස්ථාව හතරට අපි පොඩි ෂෝ නෝට් එක වශයෙන් පොඩි රූප හතරක් ඇඳගමු. එතකොට ඔබට මේ රූපය දැකපු ගමන් ප්‍රමේය මතක් වෙයි. ඔන්න ප්‍රමේයන් හතරක් ඉවරයි. ඊට පස්සේ 10 වසරේ ඔය පළවෙනි පාඩම තමයි ත්‍රිකෝණාංග සාමය කියන්නේ. පොඩි පන්ති වලින් පස්සේ එන ජ්‍යාමිතියට එන පළවෙනි පාඩම විපාඩම. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ත්‍රිකෝණ කියන පාඩම. ත්‍රිකෝණ යටතේ ප්‍රමේයන් හතරයි. ඊළඟට ත්‍රිකෝණ ප්‍රමේයන් හතරයි. පළවෙනි ප්‍රමේය තමයි මම ඒක 5 කියලා දාන්නම්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශ 180යි. ABC. A කෝණේ දන, B කෝණේ දන, C කෝණේ සමාන 180යි. 6 වෙනි එක තමයි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒකට ඒ ලියාගත්තේ A කෝණේ දන B කෝණේ සමානයි C කෝණේ. ඔය කට්ටිය ගණන් හදලා තියෙනවා නම් මේ වෙනකොට මේ වල තියෙන වැදගත්කම අනිවාර්යෙන් මතක් වෙයි. හැම කෙටි පන්න පත්තරයකම මේ දෙකෙන් එකක් අනිවාර්යයි. ඒ හින්දා අනිවාර්යෙන් හොඳට අවබෝධ කරගන්න. ඊළඟ එක තමයි සමද්විපාද ත්‍රිකෝණයක සම්මුඛ කෝණ මොකද වෙන්නේ? සමානයි. මේවත් අනිවාර්යෙන් අහන ප්‍රශ්න. මේ ප්‍රමේයන් හතරෙන් එකක අනිවාර්ය විභාගයේ තියෙනවා මේකේ විලෝමය. විලෝමය කියලා ලියන්න. විලෝමය මේ කෝණ දෙක සමාන නම් මේකේ නම් මේකත් ඒ නම් මේ පාද දෙකත් සමානයි. ත්‍රිකෝණික කෝණ දෙකක් සමානයි. ඊට අනුරූප සම්මුඛ පාද සමාන වෙයි. ඔය විදිහට ඒකේ ප්‍රමේයන් හතර මේ පස්වෙනි එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු අංශක 180යි. ABC 6 වෙනි එක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. 7 වෙනි එක ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට අනුරූප සම්මුඛ කෝණ සමානයි. ඒකේ විලෝමය ත්‍රිකෝණයක කෝණ දෙක සමාන නම් ඊට අනුරූප සම්මුඛ පාද සමාන වේ. ඔය විදිහට මතක තියාගත්තා නම් ඇති. ඔන්න හතරක් ඉවරයි. ඊට පස්සේ තියෙනවා සමාන්තර ආශ්‍ර. සමාන්තර ආශ්‍ර ප්‍රමේයන් 5යි. අලුත් සිලබස් එකේ අලුත් පොතේ සමාන්තර ආශ්‍ර ඉස්සර තිබ්බ ප්‍රමේය තවත් විභේදනය කරලා දාලා දෙනවා. අපිට ඒ වුණාට එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. අපිට වැදගත් වෙන්නේ සමාන්තර ආශ්‍ර වල ඒ කරුණ මතක තියාගන්න එක විතරයි. මම ඒ හින්දා සමාන්තර ආශ්‍ර එක කොටසේ තියෙන ප්‍රමේයන් දෙක අලුත් පොතේ ප්‍රමේයන් දෙකක් විදිහට කඩලා තියෙන්නේ. මේ ප්‍රමේයන් දෙක මම සරලව එක ප්‍රමේයක් විදිහට සලකලා ලියන්න. සමාන්තර ආශ්‍රයක මේ සම්මුඛ පාද සමානයි. අපි දන්නා සමාන්තර ආශ්‍රයක් කියන්නේ සම්මුඛ පාද සමාන්තර චතුරස්‍රයක්. සම්මුඛ පාද සමානයි. සම්මුඛ කියන්නේ ඉස්සරහට තියෙන පාද සමානයි. සමාන්තර ආශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. මෙන්න මේ කෝණ සමානයි. ඊළඟට විකර්ණය කියන්නේ කොහොම සමච්ඡේදනය වෙනවා? එක් එක් විකර්ණයෙන් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. සමාන්තර ආශ්‍රයක මම ලියන්නම්. සමාන්තර ආශ්‍රයක පළවෙනි එක සම්මුඛ කෝණ සමාන සම්මුඛ පාද සමානයි. දෙවෙනි එක සම්මුඛ කෝණ සමාන වේ.
තුන්වෙනි එක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. හතරවෙනි එක එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඕක මතක තියාගත්තා නම් ඇති. ඕකේ අලුත් සිලබස් එකේ ඔය ප්‍රමේය දෙකකට කඩලා තියෙනවා. ඒක ගැන හිතන්න එපා. එතකොට ප්‍රමේයන් ගන්න වැඩි වෙනවා විතරයි. කරුණ මතක තියාගත්තා නම් ඇති. එතකොට ඒක තමයි සමාන්තරාශ්‍රය එක කොටසේ තියෙන 9 වෙනි ප්‍රමේය විදිහට ගත්තොත් එහෙම සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. මේ වගේ රූපයක් ඇති. විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා. එක් එක් විකර්ණයෙන් සමාන්තරාශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඊට පස්සේ සමාන්තරාශ්‍රය දෙක කොටසේ තියෙනවා ප්‍රමේයන් හතරක්. සමාන්තරාශ්‍රය දෙක කොටසේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍යතා සහිත ප්‍රමේයන් හතරක්. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍යතා සහිත ප්‍රමේයන් හතරක්. ඕම රූප හතරක් ඇන්දා 10 වෙනි එක, 11 වෙනි එක, 12 වෙනි එක, 13 වෙනි එක. චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක්. ඔන්න පළවෙනි එක චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක්. ඊළඟ එක චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක්. ඊළඟ එක චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක්. මේක තමයි වෙනස් වෙන්නේ. අර කලින් සමාන්තරාශ්‍රය එක කොටසේ ප්‍රමේයන් වලම අනිත් පැත්ත වගේ තමයි මේ තුනම ආවේ. හැබැයි මේක වෙනස්. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වෙනවා නම් සමාන හා සමාන්තර වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක්. මේ ප්‍රමේයන් හරි වැදගත් සාධනය කියන කොටසට ඒ හින්දා මම මෙතන සරලව පොඩි රූප වලින් මාක් කරනවා. සම්මුඛ පාද සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයක විකර්ණ කියන එක සමච්ඡේදන නම් ඒක සමාන්තරාශ්‍රයක්. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමාන හා සමාන්තර වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක්. ඔන්න ප්‍රමේයන් 13ක් නිකන් මතක් කරා. ඊළඟට අපි මතක් කරමු සමාන්තර රේඛා ආශ්‍රිත. සමාන්තර රේඛා ආශ්‍රිත තල රූපවල වර්ගඵලය. සමාන්තර රේඛා ආශ්‍රිත තල රූපවල වර්ගඵලය. එතකොට ඒකේ මම ප්‍රමේයන් තුනක් විශේෂයෙන් තුනක් හරි හතරක් දාගමු අපි. ප්‍රමේයන් හතරක් සාමාන්‍යයෙන් මතක් කරන්නම්. සමාන්තර රේඛා දෙකක් අතර පවතින ත්‍රිකෝණ දෙකක් වර්ගඵලයෙන් සමානයි. ඒක ප්‍රමේය විදිහට තියෙන මෙහෙම එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි ත්‍රිකෝණ වර්ගඵලයේ සමානයි. මේකේ වර්ගඵලයයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි සමානයි. මේකේ වර්ගඵලය 1 මේකේ වර්ගඵලය 2 නම් ඒ 1 කියන්නේ භාගයයි ආධාරකය අපි x කියලා ගමු. මේ උස ලම්බක උස ආධාරක x වැඩි කිරීම ලම්බක උස. ඒ 2 කියන්නේ භාගයයි ආධාරක x ලම්බක උස h.යි. එතකොට අපිට පැහැදිලිව පේනවා මේකේ මේ පැත්තයි සමානයි 1 සමානයි 2. ඒ හින්දා වර්ගඵල දෙක සමානයි. වර්ගඵල දෙක සමානයි. ඔය විදිහටම ඊළඟ ප්‍රමේයය තියෙන්නේ එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර පිහිටි සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. මේක ආධාරක x නම් මේ උස h නම් මේ රේඛා දෙක සමාන්තරයි හින්දා මේ දෙකේම ලම්බක උසවල් h. එතකොට සමාන්තරාශ්‍රයක වර්ගඵලය ඒක සමානයි ආධාරක x වැඩි කිරීම h. ඔක පළවෙනි එක. මේ දෙක සමානයි x වැඩි කිරීම h. ඔක දෙවෙනි එක. එතකොට අපිට පැහැදිලිව පේනවා සමාන්තරාශ්‍රයක ආධාරක වැඩි කිරීම ලම්බක උස වර්ගඵලය මේක a1 මේක a2 ඒක සමානයි a2. ඒ හින්දා මේකේ වර්ගඵල සමානයි. එතකොට පළවෙනි ප්‍රමේයන් දෙක පැහැදිලි. සමාන්තර රේඛා ආශ්‍රිත
තල රූප ප්‍රමේයන් හතරක්ම උගන්වනවා. මේ 14 වෙනි ප්‍රමේය මොකද්ද? ඔහොම පොඩි රූපයක් ඇඳගත්තා නම් ඇති. ඕන් ත්‍රිකෝණ දෙකක් ඇඳලා. ඊළඟ එකේ 15 වෙනි එක. එහෙනම් සමාන්තරාංශ දෙකක අතර තියෙන වර්ගඵලත් හරියටම සමානයි. 16 වෙනි එක. 16 වෙනි එක කියන්නේ හරි වැදගත්. මම මේ දෙකම එකතු කරලා හදන්නම්. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා යුගල අතර මෙන්න එකම ආධාරක එකම සමාන්තර රේඛා යුගල අතර ත්‍රිකෝණයක්ද සමාන්තරාංශයක්ද පිහිටයි නම් ත්‍රිකෝණයේ වර්ගඵලය මේ සමාන්තරාංශයේ වර්ගඵලයෙන් හරි අඩක්. එතකොට මේක අපි හිතමු මේ දෙක කියලා. එතකොට සමාන්තරාංශයේ වර්ගඵලය දන්නවා මේ දෙක සමානයි ආධාරක x වැඩි කිරීම h මේක දෙවෙනි එක. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ a2 කියන්නේ x වැඩි කිරීම h ඒකෙන් භාගයක් තමයි a1 කියන්නේ අපිට සරලව ලියාගත්ත හැකි. එතකොට a2 කියන්නේ 2a1 a1 වාගේ දෙගුණයක්. ඔය 16 වෙනි ප්‍රමේය නිකන් සරල රූපයේ ඇඳ ගන්න ත්‍රිකෝණයක් ඇඳ ගන්න ඒකම ඇතුලේ එකම ආධාරකයේ සහිතව පිළිටන විදිහට සමාන්තරාංශය ඇඳ ගන්න. 16 17 මම මෙතන දාන්නම් 17 තියෙන්නේ ඊට වඩා පොඩක් වෙනවා. සාමාන්‍යයෙන් භාවිත වෙනවා හරි අඩුයි. ගණන් වල අහන්නෙම නැති තරම්. ගානක් අමාරු කරන්න ඕන නම් අහන්න පුළුවන්. එකම උච්චය කියන්නේ ත්‍රිකෝණයක මේ උසට කියන උච්චය කියලා. එකම උච්චය සහ වෙනස් ආධාරක. ඔන්න මම ත්‍රිකෝණ දෙකක් ඇඳගත්තා. මේක එක ආධාරකයක් x1 මේක තව ආධාරකයක් x2. එතකොට මේකේ වර්ගඵලය a1 මේකේ වර්ගඵලය a2 නම් මේ වර්ගඵල අතර අනුපාතය ආධාරක අතර අනුපාතයට සමානයි. ඒ කියන්නේ a1ට a2 අනුපාතය x1ට x2 අනුපාතයට සමානයි. අපි බලමු ඒක කොහොමද එන්නේ කියලා. a1 වර්ගඵලය කියන්නේ භාගයයි ආධාරක x1 ලම්බක උස hමයි මේ විදිහටම භාගයයි ආධාරක x2 වැඩි කිරීම ලම්බක උස h. මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා. අපිට පැහැදිලි a1 යට a2 කියන්නේ x1 යට x2 a1 යට a2 කියන්නේ නැත්නම් අනුපාතය දෙමු a1ට a2 කියන්නේ x1ට x2. සරලව මෙහෙම ගත්තොත් එහෙම මේකේ වර්ගඵලය 10යි මේකේ වර්ගඵලය 20යි නම් මේකේ දිග මේක 5ක් නම් මේකේ අනුපාතය මේකේ තියෙන 1ට 2 අනුපාතය මේක 1යි නම් එහෙනම් මේකේ 10යි. ඔකයි දැනගන්න ඕනේ. එතකොට ප්‍රමේයන් 17ක් ඉවරයි. ඊට පස්සේ තියෙනවා සමකෝණී ත්‍රිකෝණ. ඔන්න ඊළඟ වැදගත් කොටස සමකෝණී ත්‍රිකෝණ වලින් අනිවාර්යෙන් එනවා. සමකෝණී ත්‍රිකෝණ අපි මේ වලින් වෙනම සාකච්ඡා කරමු. පස්සේ ජ්‍යාමිතිය කොටස සාධනය කොටස් පටන් ගත්තාම සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයන් 3යි කියලා මතක තියාගමු. සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේයන් 3යි. එතකොට ඒ තුනේ 17 18 19 20 විදිහට මම දාන්නම්. සමකෝණී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සමානයි. සමකෝණී ත්‍රිකෝණ කියන එකේ තේරුම තමයි එකම කෝණ. එකම හැඩේ කෝණ. එතකොට සමකෝණී ත්‍රිකෝණයක් වෙන්නේ අංග සම ත්‍රිකෝණ අනිවාර්යෙන් සේරම සමානින්ද මේකේ කෝණ වලට අනිවාර්යෙන් සමානයි. හැබැයි සමකෝණී වල හරියට අයයි මල්ලි වගේ එකම අච්චුවෙන් ගහපුවා එකම විදිය මේක පොඩි මේක ඊට වඩා විශාල එකම හැඩේ. සමකෝණී කියන එකේ තේරුම ඒකයි. එතකොට සමකෝණී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සමානයි. ABC XY Z. පාද අතර අනුපාත සමානයි කියන්නේ A බෙදීම X සමානයි B බෙදීම Y සමානයි C බෙදීම Z. මොනවා පළවෙනි එක. එතකොට අපි ඒක නිකන් සරලව මතක තියාගමු. 18 වෙනි ක්‍රමයේ විදිහට A බෙදීම X B බෙදීම Y සමානයි C බෙදීම Z. 19 මේක අනිත් පැත්ත විලෝමය. විලෝමය කියන්නේ සමකෝණී ක්‍රමයේ ත්‍රිකෝණ ප්‍රමේය කීවේ සමකෝණී ත්‍රිකෝණ දෙකක පාද අතර අනුපාත සමාන. එහෙනම් ඒක අනිත් පැත්ත. මේ විදිහට පාද අතර අනුපාත සමාන නම් ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී වෙනවා. ඒක තමයි විලෝමය. විලෝමය අපි මොකද රූපයක් අඳින්න ඕනේ. ඒකේ විලෝමය කියලා ලියමු.
20 වෙනි ප්‍රමේය හරි වැදගත්. 20 වෙනි ප්‍රමේයදී කියන්නේ හරි වැදගත්. තරු ලකුණු දාලා මතක තියාගත්තත් කමන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයත් එක්ක කලවම් කරනවා. ඒ හින්දා හරි වැදගත්. 20 වෙනි ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාදයකට සමාන්තරව අඳින සරල රේඛාවෙන් ත්‍රිකෝණයක පාදයකට සමාන්තරව අඳින සරල රේඛාවෙන් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. A ට B අනුපාතය සමානයි x ට y. එතකොට මේකේ ගණන් අහන විදිය දන්නවා. අනුපාතයක් කියපුවම A බෙදීම B සමානයි x බෙදීම y. එතකොට මේකයි දීලා මේකයි දීලා මේක අහනවා. එතකොට අපි මේ අනුපාත ලියා ගන්න දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට මේක 10යි මේක 5යි කියලා දෙනවා. අපිට දෙනවා මේක 40යි මේක හොයන්න කියලා. y හොයන්න කියලා. අපි මොකද කරන්නේ එතකොට? 10 බෙදීම 5 සමාන x කියන්නේ 40 බෙදීම y. මේකට මේක කැපෙනවා 4යි. හරස් ගුණය දාලා y හොයාගත්ත හැකි 20යි. කොහොම හොයන්න දැනගන්න ඕනේ. ඊට පස්සේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මේක තමයි අර ප්‍රමේය ෂෝට් නෝට් එක. ඊළඟට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය හරි වැදගත්. කට්ටිය අමාරු කියලා හිතාගෙන ඉන්න ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විලෝමය දෙකම දැනගන්න ඕනේ. සාධනයත් හොඳට දැනගන්න ඕනේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. ඒවා අපි පස්සේ කතා කරමු. මේ කතා කරන්නේ ප්‍රමේයන් ටික හරි සරලව දැනගෙන පාස් පේපර්ස් වල එන කෙටි ප්‍රශ්න ටික හදාගන්න කාරණාවේදී දැනගත යුතු විශේෂ කොටස්. එතකොට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට නැත්නම් තුන්වෙනි පාදය කියනවා. ඉතිරි පාදයට සමාන්තර වන අතර ඒ දිගින් ඉතිරි පාදයෙන් හරි අඩකි. මේක දිග 2x නම් මේකේ දිග x. මේකේ දිග 20යි නම් මේකේ දිග 10යි. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය. එතකොට මේ 21 වෙනි ප්‍රමේය යටින්ම දාන්න 21 වෙනි ප්‍රමේය. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඒ දිගින් ඉතිරි පාදයෙන් හරි අඩක්. ඒකේ විලෝමය 22. විලෝමය තියෙන්නේ මෙහෙම. ත්‍රිකෝණයක පාදයකට ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට තවත් පාදයකට අඳින සමාන්තර සරල රේඛාව මේ. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳන් තවත් පාදයකට අඳින සමාන්තර සරල රේඛාවෙන් ඔන්න සමාන්තර සරල රේඛාවෙන් ඉතිරි පාදයේ සමච්ඡේදනය කරනවා. ඉතිරි පාදේ හරියටම කොටස් දෙකකට බෙදෙනවා. ඒකට තමයි විලෝමය කියන්නේ. මේ වලින් ගණන් හදන හැටි අපි පස්සේ කතා කරමු. දැනට ප්‍රමේය එන හැටි මතක තියාගන්න. මම මේක මතක හිටින්න මේ විදිය දැන් දෙකේම රූප එක වගේ හින්දා විදියට ඇඳලා ඊට පස්සේ තියෙන්නේ හරි ලේසි ප්‍රමේයන් ටික වෘත්ත ප්‍රමේයන් ටිකක් 10 වසරේ වෘත්ත ප්‍රමේයන් සහ 11 වසරේ වෘත්ත චතුරස්‍ර සහ ඒකාන්තර වෘත්ත ඛණ්ඩ කෝණ ප්‍රමේය. right. වෘත්තයක ජාය. මම ඒ ටික මෙහෙම දාන්නම්. වෘත්තයක ජාය ප්‍රමේයන් දෙකයි. ඒ යන්නේ 23 සහ 24 වෙනි ප්‍රමේයන්. එතකොට 23 ප්‍රමේය කියන්නේ වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට ඔහොම ආකරොත් රේඛාවක්. වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට ආකරන රේඛාව හරියටම ජායට ලම්බකයි. වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට ආකරන රේඛාව හරියටම ජායට ලම්බකයි. මම ඒක උඩට යන හින්දා උඩට ඉතලයක් දාගත්තා. 24 විලෝමය කියන්නේ වෘත්තයක රූපය අඳපුවාම එක වගේ හින්දා තමයි මම මේ විදිහට ඉතලයක් දාගත්තේ. වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායට ඇඳොත් ලම්බකයක්. හරියටම ජාය සමච්ඡේදනය කරනවා. ඒක එන්නේ උඩින් ඉඳන් පල්ලට. බලන්න පටන් ගන්නද? වෘත්තයක ප්‍රමේය කියන්නේ වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ ඉඳන් කේන්ද්‍රයට යා කරන රේඛාව හරියටම ජායට ලම්බකයි. මේ කියන්නේ වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳින ලම්බකය මගින් ජාය සමච්ඡේදනය කරයි. හරි. ඊට පස්සේ අපි
ඔය 23යි 24යි මම පොඩි රූප දෙකක් දාන්නම් මතක හිටින්න. ඔහොම දාගත්තාම නැති මේ කියන්නේ උඩට විතර අනුව මේකයි මේ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට ආවේ. ඊට පස්සේ වෘත්තයක කෝණ 10 වශයෙන් ඉගෙන ගන්නවා. වෘත්තයක කෝණ ප්‍රමේයන් 3යි. එතකොට මේ යන්නේ වෘත්තයක කෝණ ප්‍රමේයන් 3යි මේක වෘත්තයක ජාය. ප්‍රමේයන් 2යි. එතකොට මේ යන්නේ 25 26 27 හොඳ ප්‍රමේයක්. හරි බලමු. පළවෙනි වෘත්තයක කෝණ ප්‍රමේය තමයි වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමානයි. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ කොච්චර ඇන්දත් මේ එකම ඛණ්ඩයේ මේ ආපාතනය කරන කෝණ හැම එකක්ම ඒක පරිදි ආපාතනය කරන කෝණ හැම එකක්ම සමානයි. මේක A නම් මේකත් A මේකත් A විශාලත්වයෙන් සමානයි. ඒක තමයි පළවෙනි ප්‍රමේය. ඊළඟට විස්කම්භය මගින් පරිදි ආපතන විස්කම්භය කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය හරහා යන රේඛාව විස්කම්භය මගින් පරිදි ආපතනය කරන කෝණාංශක 90යි. කොච්චර කෝණ ආපතනය කරත් ඒ කෝණ හැම එකම විශාලත්වය අංශක 90යි. ඒතකොට අපිට විභාගෙදී ගණන් දෙනකොට මෙහෙම ත්‍රිකෝණය ඇඳලා මේ කෝණේ දෙන්නේ නැතුව මේ කෝණේ දීලා මේ කෝණය හොයන්න කියනවා. ඒතකොට මෙතන 90 කියලා අපි දැනගන්න ඕන. විස්කම්භය මගින් පරිදි ආපතනය කරන කෝණේ අංශක 90යි. ඊළඟ ප්‍රමේය තමයි ඒක හරි වැදගත්. ඒකේ මම අවස්ථා ටික වෙන වෙනමත් අඳින්නම්. වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය. කේන්ද්‍රය ආපතනය කරනවා කියන්නේ කේන්ද්‍රය හදන කෝණය. කේන්ද්‍රය ආපතනය කරන කෝණය පරිධියේ ආපතනය කරන කෝණය වගේ දෙගුණයක්. මේක A නම් මේක 2යි A. මේක කේන්ද්‍රය නම් විතරයි එහෙම වෙන්නේ. එතකොට මේක විශේෂ පිහිටීම් ටික අපි බලමු. හිතන්න මේක රබර් බෑන්ඩ් එකක් මේ තියෙන්නේ. මේක කෝණේ ෆික්ස්. අපි මේකට මුද්දක් දාලා මේක එහෙට මෙහෙට ගෙනියනවා. එතකොට මේක හැම වෙලේම ඇදිලා තියෙන්නේ. අපි මේක එහෙට ගෙනියපුවාම එක අවස්ථාවක දෙනවා ඔන්න ඔය අවස්ථාව. මම ඒ අවස්ථාව ඇන්දොත් මෙහෙම ඔන්න ඔය අවස්ථාව. හරියට මේක A නම් මේක 2යි. තව පොඩ්ඩක් මෙහෙට ගෙනියන්න. තව පොඩ්ඩක් මෙහෙට ගෙනියන්න එක අවස්ථාවක දෙනවා ඔහොම. ඊළඟ අවස්ථාව වෙන්නේ මෙහෙම. මේක මෙහෙට ගෙනියන අවස්ථාව හිතන්න. එතකොට මේකේ නම් මේක 2යි. මම ඒ අවස්ථාවත් අඳිනවා. මේකේ නම් මේක 2යි. ඊළඟ අවස්ථාවේ මේක මෙහෙට පන්නලා මේ පැත්තට මේන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාව. එතකොට මේ කෝණය 2යි නම් මේකේ. හොඳට මතක තියාගන්න. එතකොට අවස්ථාව මේක 2යි නම් මේක 240 නම් මේක 120යි. ඔය අවස්ථා තුන හොඳට මතක තියාගන්න. මේක ප්‍රමේයන් තුනක් 20 25 26 මේ 27. මම ඒකෙත් රූපේ ඇඳලා දාන්නම්. වෘත්ත චාපයක් මගින් කේන්ද්‍රය ආපතනය කරන කෝණය පරිධිය ආපතනය කරන කෝණය වගේ දෙගුණයක්. ඊළඟ ප්‍රමේය තමයි අපි දැනගන්න ඕනේ වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍ර 11 වසරේදී ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රමේයන් දෙකයි. හරි පහසු ප්‍රමේයන් දෙකක් තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ වෘත්තයක පරිධියක මත චතුරස්‍රයක ශීර්ෂ හතරම පීඩනවා නම් ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. ඒතර වෘත්ත චතුරස්‍රයක ප්‍රමේයන් දෙකයි. වෘත්ත චතුරස්‍ර කියලා ලියවා මේ 28 වෙනි 29 වෙනි ප්‍රමේයන් දෙක. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි කියන්නේ මේ ඉස්සරහා තියෙන කෝණවල එකතුව අංශක 180යි. ඒ කෝණේ දන B කෝණේ අංශක 180යි. එතකොට මේ කෝණේ දීපුවාම මේක හොයාගත්ත හැකි. ඇයි 180යි දෙකේ එකතුව එින්ද හොයාගත්ත හැකි. මේක 60යි නම්
අපිට මේක හොයාගත්ත හැකි 180 අඩු කරලා 120යි. හදන විදිහ අපි ගණන් වෙනම හදමු. ගණිත ප්‍රමේය නිකන් මතක තියාගන්න වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඊළඟ එක තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරපුවාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේකේ අගයට සමානයි. ඒ කෝණේ සමානයි මේ කෝණය. එතකොට එතන ප්‍රමේයන් දෙකයි මේ 28 වෙනි එක මේ 29 වෙනි එක. ඊළඟට වැදගත් තව ප්‍රමේයක් තමයි මම මේකේ රූප දෙක ඇදලා ඉන්නම්. මේ දෙක එකතු අංශක 180යි. ඔහම ඇදපුවාම ඇති. ඊට පස්සේ ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ ප්‍රමේය. ඒකාන්තර වෘත්ත खंड कोण प्रमेय ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ ප්‍රමේය කියන්නේ මේ වගේ එකක්. වෘත්තයක පරිධිය මත වූ ලක්ෂ දෙකක් ආකරන රේඛාවක් වෙන වෘත්ත ජායක්. වෘත්ත ජායක් හා ස්පර්ශකයක්. මේකට කියනවා ස්පර්ශකයක්. වෘත්තයක ජායක් හා ස්පර්ශකයක්. ස්පර්ශක ලක්ෂයේදී මෙන්න ස්පර්ශක ලක්ෂයේදී හදන කෝණය මේ පැත්තේ ආපාතනය කරන ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයට සමානයි. එතකොට අපි දන්නවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. එතකොට මේ පැත්තේ කෝණයක් මේ පැත්තේ මේ ජාය ආපාතනය කරන ඕනෑම කෝණයකට සමානයි. මේ ඕනෑම කෝණයකට සමානයි. මේක 60 නම් මේ හැම එකක්ම 60යි. කොච්චර ඇන්දත් 60යි. ඒකේ අනිත් පැත්තත් ඕනනම් ඇන්ද හැකි. මේක ජාය නම් මේක ස්පර්ශකය නම් මේ පැත්තේ ආපාතනය කරන කෝණේ හදන කෝණේ මේ කෝණයට සමානයි. මේක 120 නම් මෙතන 120යි. එතකොට ඒක එක ප්‍රමේයයි තියෙන්නේ. ඔය 30 වෙනි ප්‍රමේය ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණ ප්‍රමේය. වෘත්තයක ජායක් හා ස්පර්ශක ලක්ෂයේදී සාධන කෝණය මේ පැත්තේ ආපාතනය කරන ඒකාන්තර වෘත්තඛණ්ඩ කෝණයට සමාන වෙයි. ඊට පස්සේ තව නිර්මාණවලදී අපි ඉගෙන ගන්න තියෙනවා ප්‍රමේයන් දෙකක්. 31 සහ 32 ස්පර්ශක ප්‍රමේයන් දෙකයි. මේකෙදි මතක තියාගන්න ඕනේ වෘත්තයකට බාහිරින් පරිධියේ අඳින මේ ස්පර්ශක කේන්ද්‍රයට ආකරනවාම හරියටම අංශක 90ක් හැදෙනවා. වෘත්තයකට ස්පර්ශක ඕනෑ තරම් ඇඳ හැකි ඒ ස්පර්ශක හැම එකක්ම කේන්ද්‍රයට ආකරන රේඛාව අංශක 90යි. ස්පර්ශක 31 මේ ස්පර්ශකයක් කියලා දීලා තිබ්බොත් මෙතන අංශක 90ක් කියලා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. 32යි මේ අන්තිම ප්‍රමේය අපි ඉගෙන ගන්න. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට අඳින ස්පර්ශක මේවා හරියටම දිගින් සමානයි. ඒ ස්පර්ශක මේ කේන්ද්‍රයේ හරියටම යා කරපුවාම හදන කෝණ අංශක 90යි. මේ ස්පර්ශකයි මේ රේඛාවයි මේ සමාන කෝණ මේ කේන්ද්‍රයේ ආපාතනය කරනවා කියන ප්‍රමේය. ඕකෙදි මේක අංශක 90 කියලා දෙන්නේ නැහැ විභාගෙදී. එතකොට අපිට දීලා තියෙන දත්ත අනුව මේක ස්පර්ශකයන් නම් අදාළ කෝණ හොයන්න දෙන්නේ. මම ඒකේ රූපේ මේ විදිහට අඳිනවා. හරි දුවේ පුතේ මම ඔය හැකි ඉක්මනින් කියලා දුන්නේ අපිට O level syllabus එකේ තියෙන ජ්‍යාමිතික ප්‍රමේයන් ටික සරලව මම මේ ඉක්මනට කරේ අපිට මේක වීඩියෝ එකක් හින්දා අපිට පොඩි කාලයක් තියෙන්නේ මුළු සේරම කියලා දෙන්න. ඒ හින්දා මම හැකි ඉක්මනින් කරා. සමහරට නොතේරෙන උතන් ඇති සමහර දුවල පුතාලට. නමුත් ටිකෙන් ටික අධ්‍යයනය කරන්න පුංචි ගාන ඉඳලා හදන්න ගන්න පාස් පේපර්ස් වල තියෙන සාමාන්‍යයෙන් ගණන් 25 ඇතුලේ ගණන් 8ක් විතර අහනවා. ඒ ගණන් 8 එකක්වත් හදන්න බැරි ගණන් නෑ. හොඳ දක්ෂ ඒක ගන්න හැකියාව මේ වෙනකොට නිකන් Tamanට හිතෙන දරුවෙකුට මේ ප්‍රමේයන් ටික හොඳට අවබෝධ වෙන්න ඇති. ඒ ඇරුණාම දුර්වලතා තියෙන දරුවන් පුංචි ප්‍රමේය ඉඳන් පටන් ගන්න ගණන් හදන්න ඔබට රූප සටහන් ඇඳලා තියෙනකොට හරි පැහැදිලි ජ්‍යාමිතිය ගාන හොයාගන්න හරි පැහැදිලි. එහෙනම් හැකිතරම් ඉස්කෝලේ පෙළ පොත්වල තියෙන මේ පාඩම් වලට අදාළ ගණන් ටික සහ පාස් පේපර්ස් වල තියෙන හැකිතරම් 2009 ඉඳන් 2019 නෙවෙයි 2000 ඉඳන් 2019 වෙනකන් හරි කමන්නේ. ඒ සියලුම ටික කරලා දිගින් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ YouTube channel එක ගණිතේ දණ්ඩ ඒක subscribe කරලා හැකි උපරිමය කරලා අපේ ඊළඟ වීඩියෝ එක දාන්න කලින් ඒක වැඩ ටික ඉවර කරගන්න. එහෙනම් ඔබ සැමට තෙරුවන් සරණයි.